එතකොට වොලියුම් එක හොයන්න කලින් අපි වොලියුම් එක කියන්නේ අර හරස්කඩ වර්ගඵලයේ වැඩි කිරීම එක්ක උසක් එක්ක දිගක් අන්න එහෙමනේ. දිග වැඩි කිරීම පළල වැඩි කිරීම උසටනේ අපි වොලියුම් එක කියන්නේ. අන්න ඒක හොයන්න නම් කෙලින්ම ඒරියා එක ඉස්සෙල්ලාම හොයන් ඉන්නවා. ඒක 6666 ආපු එක අර ආසන්න පූර්ණ සංඛ්‍යාවට 6670යි කියලා ගන්නවා. ඊට පස්සේ වොලියුම් එක හොයනකොට මේ දිග ලෙන්ත් එක ඩෙප්ත් එකෙන් වැඩි කරලා විඩ්ත් එකෙන් දිග වැඩි කිරීම පළල වැඩි කිරීම උස කියන එකම අපිට මේ දිග වැඩි කිරීම පළල කියන එක. ඒ කියන්නේ අර මේ සෙඩිමන්ට් ටැංක් එකේ යට්ටම තියෙන පතුල වගේ එක දිග වැඩි කිරීම පළල කියලා අරගෙන ඒක ඒරියා එක විදිහට අරගත්තාම ආයෙත් ඩෙප්ත් එකෙන් ගුණ කරාම අපිට වොලියුම් එක ගත්ත හැකිනේ. ඒක හරිනේ. ඊට පස්සේ දෙවෙනි ගානේදී නෑ පළවෙනි එකේ සර්ෆේස් ඒරියා එක හෙව්වා හරි. දෙවෙනි එකේදී තමයි වොලියුම් එක අහන්නේ. එතනට ඩෙප්ත් එකට 8 දැම්මා වොලියුම් එක හෙව්වා හරි. කැල්කියුලේට් වියර් ලෙන්ත් රික්වයර්මන්ට් එක අහනවා. මෙන්න මේ වියර් ලෙන්ත් කෑල්ල අපිට තියරි වලදී කොහෙදීවත් අහුන්නේ නෑ. හැබැයි මේ ගණන් වල ගොඩක් ඒවාදී ඔය වියර් ලෙන්ත් එක හොයාගෙන ඩිසයින් ෆ්ලෝ කියලා එකකුත් අරගෙන වියර් ලෝඩින් රේට් එකත් එක්ක සම්බන්ධ කරලා ඊක්වේෂන් එකක් දාලා ගණන් හදලා තියෙනවා. මෙන්න මේ තුන්වෙනි කොටස තියෙන්නේ අන්නේ අපිට තියරි වල ආපු නැති කැල්කියුලේෂන් වලදී අහන ප්‍රශ්නයක්. මේ වියර් ලෝඩින් රේට් එක මෙතනත් අහනවා. එතන විශේෂය තමයි එතනදී මෙන්න මේ ටැංකි ගාන සෙඩිමන්ටේෂන් ටැංක් එක කොච්චර ටැංකි ගානකින් සමන්විතද කියලා අගයක් දෙනවා. අන්න ඒක අනුව තමයි මෙන්න මේ ගානේ සම්පූර්ණ වෙනස සිද්ධ වෙන්නේ. හරි. එතකොට ඒගොල්ලෝ අපිට කියනවා මේ 3 ටැංක් තියෙනවලු. අන්න එතකොට අපි ඩිසයින් ෆ්ලෝ එක හොයනකොට අපිට අර දීලා තියෙන කලින් ෆ්ලෝ රේට් එක බෙදන්න ඕනි අර ටැංකි ගානෙන්. ටෝටල් ෆ්ලෝ එක number of tanks ගානෙන් බෙදලා ඩිසයින් ෆ්ලෝ කියලා අගයක් ගන්න ඕනි. ඊට පස්සේ ඒගොල්ලෝ අපෙන් අහන්නේ වියර් ලෙන්ත් එකනේ. වියර් ලෙන්ත් එක හොයන එකට සමීකරණය තමයි ඩිසයින් ෆ්ලෝ එක වියර් ලෝඩින් රේට් එකෙන් බෙදන්න ඕනි. මෙන්න මේ සමීකරණ අමතක වුණත් මං කියන්නේ අපිට තියනවා මේක අර බැඩ වෙලා හරි මොකක් හරි ගැටලුවක් ආවොත් අපි දාපු සමීකරණය හරිද කියලා වගේ බලාගත්ත හැකි මේ ඒගොල්ලෝ දීලා තියෙන අගයන් වල තියෙන ඒකක වලින් ඒකක කැපිලා ගිහිල්ලා අපිට දැන් වියර් ලෙන්ත් එකනේ අහන්නේ. ඒ කියන්නේ මේක ෆීට් ගානකින් වගේ එන්න ඕනේ. එක්කෝ මීටර් එක එහෙම නැත්නම් පොඩි අගයක් නම් සෙන්ටිමීටර් අන්න ඒ වගේ දිගක අගේ ඒකකයකින් තමයි මේක ඉවර වෙන්න ඕනේ. අන්න ඒ විදිහටත් අපිට මේ සමීකරණ කියන්නේ දන්නේව නැති එකක් ආවා කියන්නකො මොකක් හරි දෙයක් හොයන්න. එහෙම වුණොත් මොකක් හරි දහං ගැටයක් දාලා හදාගන්න පුළුවන් විදිහක් තමයි මේ ඒකක කැපිලා යන විදිහට සමීකරණ පාවිච්චි කළොත්. ඊට පස්සේ කියන්නේ හතරවෙනි එකේදී calculate weight of solid removed. solid remove කරන රිමූව් කරන සොලිඩ් වල weight එක අහනවා. ආයෙත් ඒගොල්ලෝ මේ assuming 160 කතාව කියන්නේ මෙන්න මේකම තමයි. suspended solids removal කරනවා 160 කියන එකම තමයි ආයෙ ඒගොල්ලෝ මේ ගානටත් මෙතනට දෙන්නේ. සමහර විට ප්‍රශ්න පත්‍රයේ අහදී ආයෙත් මෙන්න මෙතන මේක දෙන එකක් නැහැ. ඒක අර උඩ දුන්න දත් ඇසුරෙන් අපි ගලප ගන්න ඕනි වෙනවා. හරි. එතකොට ඒකෙදි 160ක්නේ. එතකොට weight of suspended solid removal එක තමයි අපෙන් අහන්නේ. ඒක අපිට ගත්ත හැකි අන්තිමටම එන්න ඕනි weight එක එක්ක කිලෝග්‍රෑම්. එහෙමත් නැත්නම් පවුන්ඩ්ස් ගාන. ඒ කියන්නේ රාත්තල් ගාන. අන්න ඒ වගේ බර මන්නින ඒකකයකින් ඕනිනේ අපිට මේ අගේ අන්තිමට එන්න. මෙන්න මේ අගය දවසකට හරි පැයකට හරි කියලා රේට් එකක් විදිහට තමයි අපිට අන්තිමට උත්තරේ එන්නේ. ඒක ගත්ත හැකි අපිට ෆ්ලෝ රේට් එක කන්සන්ට්‍රේෂන් එකෙන් වැඩි කරලා අර දීලා තියෙන පර්සන්ටේජ් එකෙන්ම වැඩි කරනවා. කියන්නේ මෙන්න මේ අගේ එන්නේ 100කට නම් 60කට කොච්චරද කියලා බලන එක තමයි අපි මේ 160න් ගුණ කරලා කරන්නේ. එතකොට ෆ්ලෝ රේට් එක 4 කන්සන්ට්‍රේෂන් එක 300යි මේ 160 දාලා ගත්තාම අපිට එන්නේ ගැලුම් per day මිලිග්‍රෑම් per ලීටර් වලිනුයි එන ඒකක ටික. හැබැයි මේ ගැලුණුයි මිලිග්‍රෑමුයි අතර සම්බන්ධයක් අපිට එකපාරටම ගන්න බෑ. සමහර ගණන් වලදී මැඩම් නම් මෙන්න මේ පියවරටම අර කන්වර්ෂන් ෆැක්ටර් එක. ඒ කියන්නේ මේ ගැලුන් එකක් ලීටර් කරන එකයි කිලෝග්‍රෑම් එකක් පවුන්ඩ්ස් කරන එකයි එකපාරටම දාලා තියෙනවා. මට නම් අර එකපාරට එහෙම දාපු එක කොහෙන්ද දැම්මේ කියලා තේරුම් ගන්න ටිකක් අමාරුයි.
ටියුටෝරියල් එකේ උත්තර දාන්න කලින් මං හැදුවේ ඒකෙදි දැන් අපිට මේ කැල් එකේ අර පිටිපස්ස පැත්තේ අපිට දැන් විභාගයට සමහර විට ඒගොල්ලෝ මේ කන්වර්ෂන් ෆැක්ටර් එක දෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. දැන් ඒගොල්ලෝ අපිට ටියුටෝරියල් උත්තරවලදී ඒක සඳහන් කරලා තියෙන හින්දා සමහර විට ඕපන් බුක් හින්දාත් අපි ඒක හිතලා දායි කියලා ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්න පුළුවන්. එකපාරට ගානේ කොහොයක්වත් මෙන්න මේ එකකේ මේකට පරිවර්තනය කරන්නේ මේ අගෙන් කියලා දෙන එකක් නැති වෙයි. බොහෝ විට. අන්නේ හින්දා මෙන්න මේ ගැලුම් කතාව අපි ඉස්සෙල්ලාම එක්ක ලීටර් වලට හරව ගන්න ඕනේ. මෙතන ලීටර් තියෙනවනේ. අන්න එහෙම කළොත් අපිට ලීටර් ගැලුම් කපලා දැම්ම හැකිනේ. හරි. මෙතන මෙන්න මේ තියෙන මිලිග්‍රෑම් ගානත් එක්ක කිලෝග්‍රෑම් වලට එහෙමත් නැත්නම් රාත්තල් වලට පෙරට ගන්න ඕනේ. මේ ඔක්කොම ටික තනි පියවරකින් ඕන නම් කළ හැකි. එහෙම නැත්නම් පියවරෙන් පියවර අර ඒකක කැපිලා යන විදිහට හදාගෙන ගිය හැකි. මං ඉස්සෙල්ලාම කළේ මෙතනදි මේ මිලිග්‍රෑම් තියෙන එක කිලෝග්‍රෑම් කළා. කිලෝග්‍රෑම් එකට මිලිග්‍රෑම් 10/6යිනේ. ඒකෙන් දාලා මිලිග්‍රෑම් කපලා මං කිලෝග්‍රෑම් වලට අදාළව මෙන්න මෙතනට අගයක් ගත්තා. හරි. ඊට පස්සේ කළේ මං මේ ගැලොන් කියන එක ලීටර් කළා. මෙන්න මේ කන්වර්ෂන් ෆැක්ටර් එක නම් අපි සාමාන්‍යයෙන් දන්න එකක්නේ. මේ ගැලොන් ලීටර් කරන එක අපිට එහෙම මතකයේ තියෙන අගයක් නෙමෙයි. හරි. එතකොට අපිට ඒක ඒ කන්වර්ෂන් ෆැක්ටර් එක හොයාගත්ත හැකි මේ කැල් එකේ අර පිටිපස්ස පැත්තේ පියනේ තියෙනවා යුනිට් කන්වර්ෂන්ස් කියලා. මේ යුනිට් කන්වර්ට් කරන්න ගහන්න ඕනි සමීකරණ අර කන්වර්ට් කරන ඉලක්කම් ටික. shift එක 8 ගහලා කන්වර්ෂන් වෙන්න ඕනි මොන අංකෙද කියලා ගහන්නයි තියෙන්නේ. ඒකේ 13 වෙනි අංකෙන් අපිට ගැලොන් ලීටර් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ওই 14 ලීටර් ගැලොන් කරන්න පුළුවන්. අන්න ඒකෙන් තමයි මම මෙන්න මේ ගැලුන් එකකට ලීටර් කොච්චරද කියලා අරන් තියෙන්නේ. හරි. එතකොට ගැලුන් වලට ගැලුණුත් කැපුවා. අන්තිමට අපිට ඉතුරු වෙනවා කිලෝග්‍රෑම් එක ලීටර්. එතකොට අපි ලීටර් කියන එකත් කපා ගන්න එපා. මෙතන අහන්නේ වේට් එකක්නේ. අන්න ඒ හින්දා ලීටර් කපා ගන්න නම් ලීටර් කිලෝග්‍රෑම් අතර තියෙන සම්බන්ධය මේ කැල් එකේ තියෙන්නේ කිලෝග්‍රෑම් පවුන්ඩ්ස් අතර. ඒ කියන්නේ මේ කිලෝග්‍රෑම් එකකට පවුන්ඩ්ස් කීයද කියන සම්බන්ධේ. මෙතන කිලෝග්‍රෑම් වලින් තිබ්බත් අවුලක් නැහැ. හරි. අපි අන්තිමටම මේ රාත්තල් වලින් තියන්නේ යද්දි තමයි මෙන්න මේ කන්වර්ෂන් ෆැක්ටර් එක දාන්නේ. ඒ රාත්තල් කරන එක තියෙන්නේ 23 24 කන්වර්ෂන් ෆැක්ටර් එකේදී. හරි. මේ ගානේ මේ අර කන්වර්ෂන් ෆැක්ටර් දාන එක විතරයි තියෙන අමුතු දේ. ඒක තේරෙනවද? ඒක අවුලක් නෑ බං. අවුලක් නැහැනේ. තර 5. ඊට පස්සේ පස්වෙනි එකේදී කියනවා calculate sludge volume assuming specific gravity of 1.02 and moisture content. moisture content එක 96යිලු. මෙන්න මේ 96 කතන්දරේ තමයි මේ අපිට කලින් දීලා තිබ්බේ sludge solid එක 104යිලු. අර ඝන දේවල් තමයි 104ක් තියෙන්නේ. එතකොට moisture content එක 96යි කියලා අපිට ගත්ත හැකි. හරි. එතනදී අපිට අහන්නේ sludge volume එක. ඒ කොටස මම ෆොටෝ ගහලා දාලා නෑනේ. දාලාද නෑනේ. ඒ ගාන දාලා නැහැ. මේ මම ඒක කියන්න.
ස්ලජ් වොලියුම් එක අපිට ගත්ත හැකි අර ඝනත්වයේ සමානයි ස්කන්ධය බෙදීම පරිමාවෙන් ගත්ත හැකිනේ. එතකොට එතනින් අපිට ගත්ත හැකි පරිමාව සමානයි ස්කන්ධය බෙදීම ඝනත්වය කියලා. එතන ස්කන්ධය දාද්දී අර 104ක අගයනේ අපිට දෙන්නේ. අන්න ඒ හින්දා අපි 104 අගය 100 කරගන්න ඕන. ඊට පස්සේ කෙලින්ම ස්ලජ් ඩෙන්සිටි එකෙන් බෙදන්නනේ තියෙන්නේ. එතකොට ස්ලජ් අපිට දීලා තියෙන්නේ ස්පෙસિෆික් ග්‍රැවිටි එක. ඒ හින්දා අපි ස්පෙસિෆික් ග්‍රැවිටි එක ජලයේ ඝනත්වයෙන් ගුණ කරගන්න ඕන. හරි. එතන මේ පොඩි එතන කන්වර්ෂන් ෆැක්ටර් එකක් තියෙනවා. මම ඒක ෆොටෝ එක නොදා තේරෙන එකක් නෑ ඔයාලට. ඒ හින්දා අපි මේ 4 ඉඳලා කරමු. මම 3 ඉතුරු ටික දාන්නම්. අර ටයිම් අවුට් එකක් ගියාම ෆොටෝ ගහලා දාන්නම්. ඒ PDF එකක් වගේ චුට්ටක් කරලා. අපි 4 වෙනි එක බලමු ඒ හින්දා. නැත්තම් ඕක පැටලෙනවා. 5 මේ තව කෑලි තියෙනවානේ. අහලා. මේ 6 7 8 කියලාත් කෑලි තුනක් තියෙනවානේ. අපි ඒ හින්දා 4 වෙනි එක කරමු. 4 කියන්නේ ඩිසයින් ඔන්න රෙක්ටැන්ගියුලර් සෙඩිමන්ටේෂන් ටැංක් එකක් ඩිසයින් කරන්නලු. එතනට ට්‍රීට් කරනවා 2.4 මිලියන් ලීටර්ස් of raw water per day. දවසකට දෙන ෆ්ලෝ රේට් එක තමයි මේ දෙන්නේ. ලීටර වලින් දෙන්නේ ෆ්ලෝ රේට් එකන්නේ. මේ ගානේ කොහේවත් අපිට ෆ්ලෝ රේට් කියලා දීලා නැහනේ. මෙන්න මේ ට්‍රීට් කරනවලු ලීටර්ස්. මෙන්න මේ ලීටර්ස් කියන කතන්දරයෙන් තමයි මේ අපි මේ ෆ්ලෝ රේට් එකක් කියලා අඳුරගන්නේ. the detention period එක maybe assume 3 hours. ඒ කියන්නේ මෙන්න මේ දීලා තියෙන detention එක කියන්නේ 3 hours කියලා. sedimentation tank එක ඇතුලේ මේ ස්ලජ් එක කොච්චර කාලයක් රැඳිලා තියෙනවද කියන එක තමයි. ඒ කියන්නේ අර මුලින්ම අර ස්ලජ් ට්‍රීට්මන්ට් වලදී අපි රූපේ ගත්තේ මෙන්න මෙතනින් ඉන්ලට් වෙනවා මේ effective settling zone එක තුලනේ මේක ගිහින් සෙඩිමන්ට් වෙන්නේ. ඊට පස්සේ තමයි මේ විය එක පැනලා අවුට්ලට් වෙන්නේ. මෙන්න මේ effective settling zone එකේදී සෙඩිමන්ට් වෙලා කොච්චර කාලයක් මේ ස්ලජ් ටික මේ ටැංක් එක ඇතුලේ රැඳිලා තියෙනවද කියන එක තමයි අර ඩිටෙක්ෂන් ටයිම් එක කියලා අපිට දෙන්නේ. ඊට පස්සේ කැල්කියුලේට් කරන්නලු කෙලින්ම අපිට කියන්නේ වොලියුම් එක හොයන්න කියලා. ඒකට අපිට කෙලින්ම සම්බන්ධයක් තිබ්බා ඩිටෙක්ෂන් ටයිම් එක සමානයි වොලියුම් එක බෙදනවා තීටා වලින්. මේ Q වලින් ෆ්ලෝ රේට් එකෙන්. හරි. එතකොට අපිට ඒගොල්ලෝ මේ දීලා තියෙන hours ගාන අපි කන්වර්ට් කරගන්න ඕනි දවස් ගානට. ඇයි අපිට මෙන්න මේ ෆ්ලෝ රේට් එක දීලා තියෙන්නේ දවස් ගානකින්නේ. ඒ හින්දා hours day එකකට කන්වර්ට් කරගෙන අර දීලා තියෙන ෆ්ලෝ රේට් එකේ හැමම වැඩි කරනවා. හැබැයි ඒ දීලා තියෙන ෆ්ලෝ රේට් එකේ තියෙන්නේ ලීටර් ගානක්නේ. ලීටර් වලිනුත් වොලියුම් එක තිබ්බ හැකි. ඒක හරි. අපි මේක m ගණේ කියුබික් මීටර් වලටම කන්වර්ට් කරලා අර අපිට හුරු පුරුදු ඒකකයකට හරව ගන්නවා. මෙන්න මෙතන අර ජලය ඝන මීටර එකක ලීටර කොච්චරක් තියෙනවද කියන කන්වර්ෂන් ෆැක්ටර් එක තමයි මේ දාලා තියෙන්නේ. හරි. ඊට පස්සේ දෙවෙනි කොටසදී අපෙන් අහන්නේ assume depth of tank is 3 meter. මේකේ ගැඹුර 3යිලු. කැල්කියුලේට් කරන්නලු surface area එක. එතනත් තියෙන්නේ අපිට මේ පරිමාව සමානයි දිග වැඩි කිරීම පල්ල වැඩි කිරීම උස කියලානේ. ඒගොල්ලෝ අපිට ඩෙප්ත් එක දෙනවා. මේ ඩෙප්ත් එකමනේ හයිට් එක කියන්නේ. එතකොට අපිට මේ L වැඩි කිරීම W කියන එකට කෙලින්ම දැම්ම හැකි ඒරියා එක කියලා. අන්න එතකොට අපි වොලියුම් එක කලින් හොයාගත්තා. වොලියුම් එක දැම්මා ඩෙප්ත් එකේ යගේ ඒගොල්ලෝ දෙනවා 3 මීටර කියලා ගන්න කියලා. එතකොට කෙලින්ම අපිට අරස්කර වර්ගඵලය හොයාගත්ත හැකි. ඊට පස්සේ තුන්වෙනි කෑල්ලේදී කියනවා consider මේ length එකට width එක දරන අනුපාතය තමයි 3යි කියලා දෙන්නේ. එහෙමනම් මේකේ length එකයි width එකයි හොයන්නලු. අපි දෙවෙනි ගානදී කලේ LW දෙක වෙනුවටම A කියලා දාගත්ත එකනේ. ඊට පස්සේ ඒගොල්ලෝ අපිට මේ LW අතර සම්බන්ධයක් ගන්න රේෂියෝ එකක් දෙනවා. ඒ අනුපාතය තමයි 3. එතකොට L සමානයි 3යි W කියලා ගත්ත හැකිනේ. ඊට පස්සේ අපි මේ L වැඩි කිරීම W වෙනුවට A ගත්ත තැනටම L වෙනුවට දැම්ම හැකි අපිට 3යි W කියලා. එතකොට 3යි W වර්ගේ 100ට සමානයි.
එතකොට W කියන එකට අපිට අගයක් ගත්ත හැකි. W අගය ගත්තාම L හෙව්ව හැකි W එක 3ෙන් වැඩි කරලා. හරිනේ. ඊට පස්සේ 4 කියන්නේ find the surface overflow rate. overflow rate එක අපි දන්නවා. overflow rate එක ගන්නේ flow rate එක surface area එකෙන් බෙදලා. flow rate එක අපිට දෙනවා අර මේ දවසකට ලීටර් කොච්චරක් යනවද කියලා. surface area එක අපි 100යි කියලා හොයාගත්තා. මෙන්න මේක තමයි surface overflow rate. හරි. අර මම කිව්වේ දැන් බැරි අපිට ඕන නම් මෙන්න මේ ලීටර් කතන්දරෙත් m ඝනයකට හරවගත්ත හැකිනේ. අර මේ ඝන මීටර එකකට ලීටර් 1000ක් කියලා දාගෙන එහෙම දාගෙන හදලා එතකොට මෙන්න මෙතනට m ඝනයක් එනවනේ. එතකොට මේ surface overflow rate තියනකොට අර m ඝනයට මෙන්න මේ m වර්ගය කියන එක කපන්න නැතුව ඒකකේ තියාගන්න මතක තියාගන්න. හරි. මේක තවදුරටත් අර එක මේ මීටර වලට කන්වර්ට් කරනවා නම් මම මේ කියන්නේ. හරි. ඊට පස්සේ පස්වෙනි එකේදී කියනවා the aeration tank influent එක. මෙන්න මේ aeration tank එකට එන එකේ තියනවලු 145 මිලිග්‍රෑම් per ලීටර්. aeration tank එක flow rate එක මේ Q එක දෙනවා 1.6යි මෙගා ගැලුම් per day. what is the F2M ratio? මෙන්න මේක තමයි අර මේ bacterial growth kinetics වලින් අපිට එන එක. කියන්නේ food to microorganism ratio එක අහනවා MLVSS එක මෙන්න මෙච්චර අගයක් නම්. හරි. එතකොට ඒගොල්ලෝ අපිට volume එකක් දෙනවා 1.8යි මෙගා ගැලුම් කියලා. මේකෙදි ඒගොල්ලෝ අපිට key points විදිහට දෙනවා if the mixed liquor volatile suspended solid concentration is not available එහෙම එකක් නැත්නම් it can be calculated මේකක් අපිට දීලා නැත්තම් කෙලින්ම ඒක අපිට හොයාගත්ත හැකි mixed liquor suspended solid MLSS අගය මේ VM එකෙන් වැඩි කරලා හරි volatile matter percentage එකකින් වැඩි කරලා අපිට ඕන නම් මේ අගයක් හොයාගත්ත හැකිලු දීලා නැත්නම් මේ ටික අපේ මේ ගානට අදාළ වෙන්නේ නැහැ නිකන් මෙන්න මේ තියරිය මේ ගාන ඇසුරෙන් එන වෙන ගානකට මොකක් හරි විශේෂ කරුණු ටිකක් තමයි මෙන්න මෙතනදි දෙන්නේ මේ ගානට අදාළ කරුණු ටිකක් නෙමෙයි ඊට පස්සේ කියනවා the food value in the F2M ratio for computing load into an activated biosolid process can be either ඒ කියන්නේ අපිට කියනවා මෙන්න මේ අර F2M ratio එකේදී අපි ගන්නවනේ අර මිලිග්‍රෑම් per ලීටර් අගයක් ඒක BOD අගයක් වෙන්නත් පුළුවන් COD අගයක් වෙන්නත් පුළුවන් කියලා කියන්නේ ඊට පස්සේ the reason for biosolids production in the activated process is to convert BOD to bacteria. On the advantage of using COD or BOD for analysis of organic load is that COD is මේ කියන්නේ අර theory වල වැඩි දුර කෑල්ලා. අපිට BOD ගන්නවට වඩා වැඩි දුර accurate ලු COD එක. මේ ගානට කිසිම සම්බන්ධයක් නැහැ මේගොල්ලෝ මේ දීලා තියෙන key points ටික. ගානේ උත්තරයට ගියාම අපිට ගත්ත හැකි aeration tank influent එක. ඒ කියන්නේ මෙන්න මේක තමයි BOD එක. හරි. ඊට පස්සේ flow rate එක. මේ තියෙන්නේ Q වගේ. ඊට පස්සේ mixed liquor volatile suspended solids කියන එක අපි ගත්තානේ අර මුලින්ම එන්නේ එක තමයි මේ XT විදිහට අපි ඒ සූත්‍රෙදි ගත්තේ. හරි. ඊට පස්සේ volume එක දීලා තියෙනවා. volume එක තමයි මේ V කියන්නේ. අපිට ගණන් වලදී කෙලින්ම ඕන නම් මේක දාලාත් හැදුව හැකි. එහෙම නැත්නම් මේ Q වලට තියෙන තේරුම උනත් දාලා මේ flow rate of aeration tank මේ BOD concentration of BOD නැත්නම් microorganisms concentration එක කීයද volume of tank මේ mixed liquor suspended volatile mixed liquor volatile suspended solids වල concentration එක කියලා අර දිගට වාක්‍ය විදිහට ඉල්ල වුණත් මේ food to microorganism ratio එක ගත්ත හැකි. ඊට පස්සේ ඒ අගයන් ටික දාලා මේ අගයන් ඔක්කොම කැපිලා යන්න එන්නේ. හරි. මෙතනින් මේ අගයක් ගත්ත හැකි. මේකම පොඩ්ඩක් අර මේ දිගපාරකින් ගිහිල්ලා තමයි ටියුටෝරියල් එකේදී හදලා තිබුණේ. ඒකේ වෙනස තමයි ඒකේ කරලා තිබුණේ මෙන්න මේ කන්වර්ෂන් ෆැක්ටර් එකක් දාලා ගුණ කරලා තිබුණා.
ඒක ආයෙත් අර යටින් ගුණ කරනකොට ඕක කැපිලා ගිහින් තිබුණේ. ඒ හින්දා ඒ කියන්නේ මං කියන එක තේරෙනවද? මෙන්න මේ 145 මිලිග්‍රෑම් per ලීටර් කියන එක අපි ගැලුම් per පවුන්ඩ් ඒ කියන්නේ ගැලුමකට රාත්තල් කොච්චරද කියන ඒ කන්වර්ෂන් එකකට යවලා ආයෙත් මේ මික්ස් ලිකර් වොලටයිල් සස්පෙන්ඩඩ් සොලිඩ්ස් කියන එකත් මෙන්න මේ අගේම වැඩි කරලා මෙන්න මේ ඒකකෙන් තමයි BOD එකයි මේ MLVSS අගයන් දෙක ආදේශ කරලා තිබුණේ. ඉතින් උඩ යට දෙකම ඒ අගෙන් ගුණ කළා කියලා වෙනසක් වෙන්නේ නැහැනේ. ඒ හින්දා මෙහෙම ගත්තත් හරි එකම උත්තරේ එනවා අන්තිමට. මේක අර පොඩි වැඩිදුර කෑල්ලක් තමයි මේ ටියුටෝරියල් එකේදී කරලා තියෙන්නේ. ඊට පස්සේ 6 වෙනි ගානේදී කියනවා find out the size of the aeration tank required to treat. අපිට ඒකෙදි කියන්නේ size එක හොයන්නලු. ඒ කියන්නේ aeration tank එකේ size එක කියන්නේ අපි අඳුර ගන්න ඕනේ ඒගොල්ලෝ size එක කියලා කියන්නේ මේකේ volume එක හොයන්න කියන එක. ඊට පස්සේ ඔය treat කරනවා කියලා m ඝනය per තප්පර කියලා අගයක් දෙනවනේ. ඒ කියන්නේ අපිට දෙන්නේ flow rate එකක අගයක්. waste water with BOD 5. ඔන්න ඒගොල්ලෝ BOD 5 වල අගයක් දෙනවා. අපිට 84 තිබ්බ එකක් තමයි 30 වෙනකම් මේගොල්ලෝ අඩු කරන්නේ. ඒ කියන්නේ අර sedimentation tank එකට එද්දි 8යි 84යි යද්දි 30යි වගේ කතාවක්. හරි. එතකොට අර ඇතුලේදී මේ tank එක ඇතුලේදී suspended solids වල concentration එක 30යිලු. ඒකම දෙනවා mixed liquor volatile suspended solid එකේ concentration එකකුත් 2000යි කියලා. ඊට පස්සේ assume කරන්නලු අපිට BOD 5 of the suspended solids equal 73% of the suspended solid concentration. මෙන්න මේ concentration එකෙන් 63%ක් ලු suspended solids වල BOD එක කියලා ගන්නලු. එතකොට අපිට මේ ASP වලින් අපි ගත්තේ සමීකරණ ටික. මෙන්න මේක දාලා තමයි අපිට කෙලින්ම ගන්න තියෙන්නේ. වොලියුම් එක හොයන්න තියෙන්නේ. මෙන්න මේ සමීකරණේ දාලා තමයි අපිට කෙලින්ම ගන්න තියෙන්නේ. එතනදී බලන්න ඒගොල්ලෝ දීලා තියෙන දත්ත KS එක දීලා තියෙනවා μmax දීලා තියෙනවා KDY. එතකොට ඒ ගානේ KD දීලා තියෙනවා. මේ අපි KD එක දන්නවා. එතකොට Q එකක් දීලා තිබුණා. S not S උත් දන්නවා. X එකක් දන්නවා. yield coefficient එකක් දීලා තිබ්බා. හරි. අපි දන්නේ නැත්තේ එතකොට මොකද්ද? මෙන්න මේ θ c කියන එක තමයි අපි දන්නේ නැත්තේ. හරි. ඒ හින්දා අපි ඉස්සෙල්ලාම මෙන්න මේ θ c කියන එක හොයාගෙන ඉන්න ඕනේ. retention time එක හොයාගෙන ඉන්න ඕන. sludge age එක කියලා අපි කිව්වේ. අන්න ඒ අගේ හොයාගෙන ඉන්න ඕනේ volume එක හොයන්න යනවනම්. අන්න එතකොට අපිට θ c හොයන්න සමීකරණේ මොකද්ද දාන්නේ කියලා කල්පනා කරලා බලන්න ඕන. ඒකෙදිත් θ c වලටත් අපිට එක එක සමීකරණ ආවා. ඒකේ ඒගොල්ලෝ අපිට දීලා තියෙන දත්ත ඇස්වෙන් ගන්න පුළුවන් සමීකරණේ තමයි මෙන්න මෙහෙම එකකුත් තියෙනවා. හැබැයි ඒකෙදි XR එකක් තියෙනවානේ. මේ සමීකරණේ පොඩි වුණාට ඒකේ XR එකක් දෙනවා. ඒ කියන්නේ මේ රිටර්න් වෙන එකේ තියෙන මයික්‍රෝ ඕගනිසම් කන්සන්ට්‍රේෂන් එකක් අපිට දීලා නැහැනේ. වේස්ට් වෙන ෆ්ලෝ රේට් එකක්වත් දීලා නැහැනේ. මේ සමීකරණය චූටි වුණාට මේක ඇසුරෙන් අපිට රිටෙන්ෂන් ටයිම් එක ගන්න බෑ. අන්න ඒ හින්දා අපි බලන්න ඕනේ තව θ c තියෙන සමීකරණ අපි කොහෙන්ද ගත්තේ. ඊට පස්සේ අපිට හම්බ වෙනවා මෙන්න මේ සමීකරණය. මේක අපි θ c එකපාරට උක්ත කරලා θ c සමානයි කියලා අරගෙන නෑ තමයි. ඒ වුණාට මෙන්න මේ සබ්ස්ට්‍රේට් එක හොයන සමීකරණය ඇතුලේ θ c තියෙනවා. ඒකෙන් θ c හොයනවා නම් අපිට මෙන්න මේ සමීකරණේ දීලා තියෙන ඔක්කොම දත්ත ටික අර ගානේ දීලා තියෙන්න ඕනි. මෙන්න මේ KS කියන එක වැදගත් වෙන්නේ S හොයනකොට. මේකේ KS කියන එක දන්නවා, KD දන්නවා, θ c හොයන්න යන්නේ, Y දන්නවා, yield coefficient එක දන්නවා, K අගයක් දන්නවා, ආයෙත් KD එකකුත් දන්නවා. එතකොට අපිට S එකකුත් දන්නවා. ඒ හින්දා අපිට θ c එක හොයාගත්ත හැකි.
අන්න ඒ හින්දා අපි ඉස්සෙල්ලාම S හොයාගෙන ගිහිල්ලා S වලට මෙන්න මෙතනට දාන්නේ අර 30 කතන්දරේ. 30 කතන්දරේ කියන්නේ ඒකේ අර සස්පෙන්ඩඩ් සොලිඩ්ස් ගන්න 30යි කියනවනේ. අන්න ඒක දානවා S වෙනුවට KS වෙනුවට 100 දැම්මා. අර දීලා තියෙන අගයන් KD වෙනුවට 0.05 දැම්මා. තීටා C හොයන්නේ අපි මෙන්න මෙතන y වෙනුවට 0.5 μmax වෙනුවට 2.5 ආයි y වෙනුවට 0.5 දාලා තීටා C එක අපිට හොයාගත්ත හැකි. මෙන්න මේ සමීකරණය අර අපි මේ ඒ ස්ලජ් වලදී අර වෙනස් වෙන ඉක්වේෂන් එකක් ඇවිත් තියෙනවා කියලා මං කිව්වේ. අරකේ මේ එන්ඩෝජීනියස් ඩිකේ රේට් එක නැතුව අන්න එකෙන් ගත්ත අපි හදලා ගත්ත සමීකරණේ. මේක නෙමෙයි හැබැයි ලෙක්චර් නෝට් වල තියෙන්නේ ඒකේ පොඩි වැරද්දක් තියෙනවා කියලා මැඩම් කියලා තිබුණා. ඒ හින්දා මේ මැඩම් කියලා තියෙනවා මේ එන සමීකරණ මේ දාලා ගානක් හදන්න එනවා නම් අර ලෙක්චර් නෝට් වල තියෙන සමීකරණ වල පොඩි පොඩි වැරදි තියෙන හින්දා ඒකේ අප්ඩේට් වෙච්ච සමීකරණයක් අපිට දෙනවා කියලා. දුන්නේ නැතත් දැන් අපි මේ හදාගෙන තියෙනවනේ ඒක දාලා හදන්න ඒකේ වරදක් නැතුව ඇති. හරි. ඊට පස්සේ තීටා C එක අපි ඔන්න හොයාගත්තා. තීටා C එක හොයාගත්තට පස්සේ අපිට කෙලින්ම වොලියුම් එක අර සයිස් එක හොයන සමීකරණයට ගෙනහලා දැම්ම හැකි. ඒකේ තියෙන විශේෂත්වය තමයි මෙන්න මේ S not S කියන අගයන් දෙක අපි ගලපලා දාගන්න ඕන. මේ S not S කියන්නේ BOD 5 වල අගය මේ එන අගයයි යන අගයයි. මේ ඉනිෂියල් එක වගේ මේ යන අගය 84න් 30 අඩු කරනවා කියන අගය එතනට දාන්න ඕන. ඊට පස්සේ ඔක්කොම අගයන් දාලා වොලියුම් එක හොයාගත්ත හැකි. ඒගොල්ලෝ අපිට කෙලින්ම දෙනවනේ y එක මෙන්න මෙච්චරයි KD එක මෙච්චරයි එහෙම කියලා. ඒ ගානේ ඒගොල්ලෝ අපිට අර මේ වාක්‍ය ඇසුරෙන් නෙමෙයිනේ දෙන්නේ. කෙලින්ම සංකේත ඇසුරේ. ඒ හින්දා කිසි අමාරුවක් නැහැ. සූත්‍රයට බැලු බැලමට මෙන්න මේ අගේ දාගන්න විතරයි තියෙන්නේ. ඒක තේරුණාද? මේ සචිනී එතකොට අර ලොකු දැන් අර මේ S සමානයි KS කියලා ඒ සමීකරණේ තියෙන්නේ. ඒකද ඔය මැඩම් දෙනවා කියන්නේ. ඒ වගේ එකක් එනවා නම් මැඩම්. ඔව් ඔව් ඔව්. දෙකක් කියන්නේ නෑ. ඒ මේ V එක නම් ලෙක්චර් නෝට් එකේ හරියට අරන් තියෙනවා. අර S එක තමයි වැරදි. ඒ S එක දුන්නොත් තමයි මේ හරි ගස්සලා දෙනවා කියන්නේ. හරි. හරි නේද? මේ ගානේ අවුලක් නෑනේ. නෑ. අපි ඉස්සරහට යන් 7. මේ 7-8 ගණන් දෙකේ තමයි පොඩ්ඩක් මේ ගණන් කෑලි වැඩි. ඒ කියන්නේ අපිට අර දීලා තියෙන උප්පු කරන්න දීලා තියෙන සූත්‍ර ඔක්කොම දාලා තමයි මේ 7-8 ගණන් දෙක අහලා තියෙන්නේ ප්‍රශ්න. සමහර විට අපිට මෙන්න මේ 7-8 ටයිප් එකේ ගාන අහන්න ඉඩකඩ වැඩි. මොකද දැන් අර වේදි කෙලින්ම මේ සූත්‍රේ දාලා ගණ්ඩනේ තියෙන මේවත් ඒකම තමයි තියෙන්නේ. හැබැයි මේකෙදි අපිට දීලා තියෙන තියරි ඔක්කොම ටික කවර් වෙනවා. අන්නේ හින්දා සමහර විට මේ වගේ ගානක් අහයි කියලා හිතෙනවා. මේකේ තියෙන්නේ ඒකෙත් ඇක්ටිවේටර් ස්ලජ් ප්‍රොසෙස් එකකට ඒරේෂන් ටැංක් එකක් ඩිසයින් කරනවලු. ඒකේ ට්‍රීට්මන්ට් එක මේ මෙගා ලීටර් per day. MLD කියන්නේ මෙගා ලීටර් per day. සෙවේජ් හැවින් BOD concentration එක 180 ලු. ඊට පස්සේ the effluent should have soluble මෙන්න දීලා තියෙනවා BOD එක 20යි කියලා. ඒක 20 හෝ ඊට වඩා අඩු වෙන්න ඕනලු. ඒකෙත් අපිට අගයන් ටිකක් දීලා තියෙනවා MLVSS එකයි MLSS එකට දරන අනුපාතය 0.8ක් කියලා. රිටර්න් ස්ලජ් එක. ඒ කියන්නේ අර සෙඩිමන්ටේෂන් ටැංක් එකකින් ආපු